පළමු වන ධර්මදේශනාව හැටියටයි මේ ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ. පින්නතුනි, අද මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ මුලින්ම ධර්ම අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ යම් දවසක සම්බුදු සසුනක භාග්‍යතුන් වහන්සේට පසුව මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයා බවට පත්වෙන්න පාරමිතා පූර්ණේ ආරම්භ කර තැන ඉඳලා මේ ධර්ම දේශනාව පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේන් මහා කල්ප ලක්ෂයකට පෙර ලෝකෙ පහළ වුණ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා හැටියට එක භික්ෂූන් වහන්සේ නමක් නම් කරනවා දැකලා මේ මානවකයා තීරණය කළා, මමත් කවදා හරි දවසක ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් මෙවන් තානාන්තරයක් ලබාගෙනම තමයි සංසාර ගමන නිමා කරන්න කියලා. පින්නතුනි, මේන් මහා කල්ප ලක්ෂයකට පෙර අතීතයේ තමයි පියුමතුරා කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ වාසය කළේ. උත්තර නම් මහ බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සුදුසු කාලේ ගිනිගෙයින් අභිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වුණ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ පාමුල වජ්‍රාසනයේ මත වැඩ හිඳමින් උතුම් සර්වඥතා ඥානය ලබාගෙන යම් දවසක යම් මොහොතක ඒ පළඟින් නැගිටලා මේ මහ පෘථිවිය දෙසට ශ්‍රී පාදයේ යොමු කළාද, ආන්ගේ මොහොතේ 216ක් මංගල ලක්ෂණයන්ගෙන් 80ක් අනු ව්‍යංජන ලක්ෂණයන්ගෙන් පිරිපුන් සෝභමාන වූ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා මේ මහ පෘථිවියෙන් විශාල නිලුම් මලක් පැන නැංගා. පින්නතුනි, සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ උස 58 රියනක් කියලා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගන්න පැන නැගපු නෙළුම් මලේ එක නෙළුම් පෙත්තක් රියන් 90ක් දිගයි කියලා සඳහන් කරනවා. ඒ නෙළුම් මලේ තියෙන කේසර අපි කියන්නේ නෙළුම් රේණු කියලා. ඒ නෙළුම් රේණුවක දිග රියන් 30ක් කියලා සඳහන් කරනවා. නෙළුම් මල මැද්දේ නෙළුම් මලේ කෙමිය තියෙනවා. ඒ කියන්නේ නෙළුම් මලේ බීජ හටගන්න තැන. වර්තමානයේ අපි මේ කොටස හඳුන්වන්නේ නෙළුම් බටුව කියලා. සඳහන් කරනවා එහි ප්‍රමාණය 12 රියනක් කියලා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුවේ ප්‍රමාණය 11 රියනක්. සිරිපා ධාතුව නෙළුම් මල මැදට තැබුවහම වටේට තියෙන කේසර නෙළුම් රේණු එයින් ගැලවිලා අහසට පැන නගිනවා. ඒ රේණු නැවත භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව ස්පර්ශ කරගෙන මනා වර්ණයකින් ඇදහැල්ලෙනවා. සඳහන් කරනවා ඒ වර්ණයට වඩා භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන රශ්මි කදම්බය ඉතා අපූර්වයි කියලා. අපූර්ව වර්ණයකින් යුක්තයි.
හරියට නිකන් යන්ත්‍ර නාලිකා වලින් විදිනවා වගේ බුද්ධ රශ්මි ධාරාවන් පැතිරෙනවා. භාග්‍යතුන් වහන්සේ වම් ශ්‍රී පාද ධාතුව ඉදිරියට තබනකොට ඒ සිරිපාද ධාතුව පිළිගැනීම සඳහාත් එවන්ම නෙළුම් මලක් පිපෙනවා. ඒ මත සිරිපා ධාතුව තබනවත් සමගම පෙර වගේම කේසරයන් අහසට නැගිලා ශරීර ධාතුව ස්පර්ශ කරගෙන බිම වැටෙනවා. ඒත් එක්කම භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් දකුණු පාදයේ ඉදිරියට තබනකොට මෙතෙක් දකුණු පාදයේ දරාගෙන හිටපු පුෂ්පය අතුරුදහන් වෙලා යනවා. නමුත් ශ්‍රී පාදයේ පිළිගැනීම සඳහා ඉදිරියෙන් නැවත නෙළුම් මලක් පිපෙනවා. බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩම කළාද යම් මොහොතක වඩිනවද ඒ හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා මේ විදිහට නෙළුම් පිපුණ කියලා සඳහන් කරනවා. ආන් ඒක නිසා තමයි පින්නතුනි උත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ පදුමුත්තර කියන නමින් හඳුන්වන්න පටන් ගත්තේ. සංසාරේ පාරමිතා පුරාගෙන යන කාලේ උන්වහන්සේ සිද්ධ කරගත්ත සුවිශේෂී පින්කමක අපූර්ව කුසල විපාකයක් තමයි මේ දකින්න ලැබෙන්නේ. පින්නතුනි පෙවමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ලෞතුරා බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගෙන ලෝක සත්වයාට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරමින් ගම් නියම් ගම් රාජදහන් ඔස්සේ පිණ්ඩපාතේ වඩිමින් හංසවතී කියන නගරයට එක දවසක් පැමුණුණා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන හංසවතී නගරයට පැමිණිච්ච බව දැනගත්ත පෙවමතුරා බුදුරජාණන් වහන්සේගේ තාත්තා පිය මහ රජුරු භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ පිළිගන්න පෙර ගමන් කළා. තමන් වහන්සේ පිළිගැනීම සඳහා පෙරට ගමන් කළ පිය මහ රජුරවන්ට පෙවමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ රජුත් එක්ක පැමිණිච්ච සමහර අය සෝවාන් වුණා. එයින් තවත් පිරිසක් සක්‍රුදාගාමී වුණා. තවත් පිරිසක් අනාගාමීන් බවට පත් වුණා. පින්තුනි තවත් පිරිසක් සෞඛ්‍යලෙස් නැසලා මහ රහතන් වහන්සේලා බවට පත් වුණා. පිය මහ රජුරු පහුවදා දවසේ තමන්ගේ මාලිගාවට දානීයට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහා සංඝරත්නයට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව බාර අරගෙන භික්ෂූන් වහන්සේලාත් පිරිවරාගෙන පිය මහ රජුරුවන්ගේ මාලිගාවට වැඩම කරලා දෙවෙනි දවසේ දානි වැළඳුවා. දානින් පස්සේ බුත්තානුමෝදනා ධර්ම දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් විහාරයට වැඩම කළා. ඊළඟ දවසේ නුවරවැසියන් බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. නැවත පහුවදා පිය මහ රජුරෝ දන් දුන්නා. මේ විදිහට මාරුවෙන් මාරුවට හංසවතී නගරයේ නගරවාසීන් සහ භාග්‍යතුන් වහන්සේගේ පිය රජුරු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්නා. මෙන්න මේ කාලේ අපේ ශාසනීය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ හංසවතී නගරේ ගෘහපති මහා සාර කුලයක ඉපදිලා හිටියා. එක දවසක්
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න සුවඳ මල් ආදිය අරගෙන භාග්‍යතුන් වහන්සේ යම් තැනකද ධර්ම ශ්‍රවණය කිරීම සඳහා එතෙන්ට යන්නේන විශාල පිරිසක් මේ මානවකයට දකින්න ලැබුණා. එදා මේ මානවකයත් මේ තරම් මහ පිරිසක් සුදු අතින් සැරසිලා ගඳමල් ආදියත් අරගෙන කොහෙද යන්නේ කියන කාරණාව හොයලා බලන්න ඒ පිරිසත් එක්කම ඒ විදිහටම එකතු වුණා. එදා ඒ පිරිසත් එක්කම මේ මානවකයත් ධර්ම ශ්‍රවණය කළා. පින්නතුනි එදා ධර්ම දේශනාව අවසානයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කරලා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙහි උන්වහන්සේ ලැබුවා. අර පිරිසත් එක්ක ධර්ම ශ්‍රවණය කරන්න එතෙන්ට පැමිණිච්ච අර මානවකයා මේ අවස්ථාව දැකලා පුදුමාකාර සතුටටපත් වුණා. සතුටටපත් වුණා විතරක් නෙමෙයි කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේ මහා ආශ්චර්යයි. බොහොම පුණ්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ හැර මේ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත වෙනත් භික්ෂුවක් නැහැ. ඒකම භික්ෂුව මුන්වහන්සේ විතරයි කියලා කල්පනා කළා. ආන් මේ වෙලාවේ අදහසක් ඇති වුණා. අනේ මටත් අනාගතයේ දවසක සම්මා සම්බුදු සසුනක පළමුව ධර්මය අවබෝධ කිරීමෙහි සමර්ථයෙක් වෙන්න ලැබෙනවා නම් ඒක කොයිතරම් වටිනවද? එහෙම කල්පනා කරලා ධර්ම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට මේ මහා භික්ෂු සංඝරත්නයත් සමග මගෙන්ම දානී පිළිගන්නාසේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගැනීමේ සතුටත් එක්ක බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා තමන්ගේ නිවසට ගිහිල්ලා මුළු රාත්‍රියම බුදුරජාණන් වහන්සේ වඩා හිඳව ගන්න තැන සුවඳ මල් ආදියෙන් සරසලා පහුවදා ඊතා මිහිරි රසයෙන් යුක්ත කෑව යුතු බීව යුතු නොයෙක් දේවල් පිළියෙල කෙරෙව්වා. භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගෙන පහුවදා බුදුරජාණන් වහන්සේ මේ මානවකයාගේ ගෙදර දානෙට වැඩම කළා. ඊතා ප්‍රණීත වූ විසිතුරු කැඳ කැවිලි ආදියෙන් බුදුරජාණන් වහන්සේට පූජා කළා. හොදි ව්‍යංජන සහිත සුවඳ හැල් බතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වුවා. දානෙ වළඳලා ඉවර වුණාට පස්සේ 3 සිවුරකට අවශ්‍ය තරම් රෙදි පින්නතුනි එදා තිබිච්ච වටිනාම රෙදි වර්ගයක් වංග රෙදි කියලා හඳුන්වනවා. මෙන්න මේ වංග රෙදි වලින් 3 සිවුරකට අවශ්‍ය ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි තියලා පූජා කළා. නමුත් නැවත කල්පනා කරනවා මම මේ දානි පූජා කරලා සුළු තනතුරක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්න හදන්නේ. එවන් මහත් තනතුරක් ප්‍රාර්ථනා කරන්න සූදානම් වෙන වෙලාවේ එක දවසක් විතරක් දන් දීලා මදි. ඒ නිසා කල්පනා කළා අනුපිළිවෙලින් 7 දවසක්ම දන් දෙන්න අවස්ථාව ලැබුණොත් කොච්චර වටිනවද? ඒ අදහසින් යුක්තව එදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක දිගට 7 දවසක්ම මගෙන්ම දානීය පිළිගන්නාසේක්වා.
පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඔහුට අනුකම්පා කරලා 7 දවසක්ම ඔහුගේ දානි පිළිගත්තා. 7 වෙනි දවසේ දානි පූජා කරලා ඉවර වෙලා තමන්ගේ රෙදි ගබඩාව විවෘත කරලා ඊටාම උසස් වර්ගයේ ඊටාම සියුම් වූ වස්ත්‍ර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂූන් වහන්සේලා ලක්ෂයකටම තුන් සිවුරු සඳහා පූජා කළා. ඒ පූජාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අදට 7 දිනකට කලින් භාග්‍යතුන් වහන්සේ විසින් එක භික්ෂූන් වහන්සේ නමකට භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේ හැටියට තනතුරක් ප්‍රදානය කළා. චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරෙහි තිබුව එක භික්ෂූන් වහන්සේ නමක්. ස්වාමීනි මමත් ආන් ඒ භික්ෂූන් වහන්සේ වගේ අනාගතයේ උපදින ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පැවිදි වෙලා මුලින්ම ධර්ම අවබෝධය කිරීමෙහි සමත් කෙනෙක් බවට පත් වෙන්න අද ප්‍රාර්ථනාවක් කරනවා. භාග්‍යතුන් වහන්සේ 7 දවසක් තිස්සේ දන් දීලා තුන් සිවුරු පූජා කරලා මම මේ ප්‍රාර්ථනාව කරන්නේ බලවත් සතුටින් ස්වාමීනි මගේ ඒ පැතුම මුදුන්පත් වෙයිද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාගේ වචනය අහලා ඒ බලවත් ප්‍රාර්ථනාවක් ඔහු කරන බව භාග්‍යතුන් වහන්සේ දන්න නිසා මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද කියලා අනාගතංස ඥානය යොමු කරලා ආවර්ජනය කළා. බුදුරජාණන් වහන්සේගේ නුවණින් භාග්‍යතුන් වහන්සේ දකිනවා ඔහුගේ මේ උතුම් ප්‍රාර්ථනාව එලෙසම ඉටු වෙනවා කියලා. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලාට අනාගතයේ බලන්නත් අතීතයේ බලන්නත් කඩතුරාවක් බාධාවක් නැහැ. නොයෙක් කල්ප 100,000 ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් වුණත් අතීතයට බලන්නත් පුළුවන්. අනාගතයට බලන්නත් පුළුවන්. සර්වඥතා ඥානයේ මෙහෙවල අනාගතංස ඥානින් අනාගතයේ බලනකොට පියුමතුරා බුදුරජාණන් වහන්සේ දැක්කා තවත් මහා කල්ප ලක්ෂයක් ඇවෑමින් මේ ලෝකේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ආන්ගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ කුල පුත්‍රයාට මේ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න ලැබෙනවා කියන කාරණාව දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව ඔහුට සිහිපත් කළා. ඔබේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවා. හැබැයි තවත් මහා කල්ප ලක්ෂයක් ඒකට කල් තියෙනවා. මහා කල්ප ලක්ෂයක් එවෑමෙන් ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. ආන් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න ඔබට පුළුවන් වෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම තමන්ගේ ඉහේ මල් ගොන්නක් පිපුණා වගේ පුදුමාකාර සතුටක්. එදා ඉඳලා ඒ තනතුර මට හෙට ලැබෙන්න තියෙන එකක් වගේ ඒ තනතුර මුදුන්පත් කරගන්න බොහොම වීරියෙන් යුක්තව කටයුතු කළා. පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය ලෝක සත්වයාට දේශනා කරලා අවසානයේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා. පිරිනිවන් පාවදාල බුදුරජාණන් වහන්සේගේ ශරීරය වර්ණස්කන්ධයක් වගේ
ඒක ඝන වුණා. ඒ කියන්නේ පින්නතුනි ධාතුන් වහන්සේලා විසිරුනේ නැහැ. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධාතු ශරීරයේ තැන්පත් කිරීම සඳහා යොදුන් 7ක් උස චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍ය සම්පූර්ණයෙන් නිමා කරලා තියෙන රත්තරන් ගඩොල් වලින්. සඳහන් කරනවා ගඩොලින් ගඩොල සම්බන්ධ කරපු බදාමය සිරියල් සහ මනෝසීල වලින් තමයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා සිරියල් සහ මනෝසීල බදාමයෙන් කරන කාර්යය නැත්නම් මැටි කිස සම්පූර්ණ කළා. දිය කිස තෙල් වලින් සම්පූර්ණ කළා. සිරියල් සහ මනෝසීල තෙලින් තමයි අනලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රභාවය යොදුන් 12ක් ඈතට නිරන්තරයෙන් පැතිරුණා. පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ශරීර ප්‍රභාවය සඳහන් කරනවා හාත්පසින් යොදුන් 100ක් ඈතට පැතිරුණා කියලා. එදා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රථමයෙන් ධර්මාවබෝධය ලබන භික්ෂුවක් බවට පත්වෙන්න ප්‍රාර්ථනා කළ ඒ සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික චෛත්‍ය වටේට තවත් නොයෙක් පූජාවල් සිද්ධ කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කෙරෙන යොදුන් 7ක් උස මේ චෛත්‍ය රාජානන් ඇතුලේ ඉදි කෙරෙන රතන ගෙය රත්තරන් ගෙය සඳහන් කරනවා මේ සිටුවරයා විසින්ම නිමා කළා. කාලය ගෑවෑමින් සිටුවරයාත් මරණයට පත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා. එතන ඉඳලා දෙවියන් මිනිසුන් අතර ඔහු සැරිසරුවා. මේ විදිහට දෙවි මිනිසුන් අතර සැරිසරන මේ පුණ්‍යවන්තයාට කල්ප 99909ක් ඉක්මලා ගියා. මෙතරම් කාලයක් ගෙවීමෙන් පස්සේ මෙයින් 91 කල්පයකට පස්සේ මේ කුල පුත්‍රයා බන්දුමතී කියන නගරද්වාරයේ එක ගමක ගෘහපති ගෙදරක නැවත වතාවක් මනුස්ස භවයකින් පිළිසිඳ ගත්තා. මනුලව ඉපදුනාට පස්සේ ඔහුට තියාපු නම තමයි මහා කාල. ඔහුට හිටිය සහෝදරයෙක්. ඒ සහෝදරයාගේ නම චූලකාල. මෙන්න මේ කාලෙ පින්නතුනි විපස්සී කියන බෝසතාණන් වහන්සේ තුසිතපුරයෙන් නික්මිලා බන්දුමතී නගරේ බන්දුම කියන රජුරුවන්ගේ අග්‍ර මහේශිකාවගේ කුසේ පිළිසිඳ ගත්තා. පින්නතුනි ගිහි ගෙයින් නික්මිලා ලෝතුරා බුද්ධත්වයේ ලබාගත් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහබඹු විසින් ආරාධනාවක් කළා ස්වාමීනි ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරනසේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආවර්ජනය කළා. මේ අවබෝධ කරගත්ත ගැඹුරු ධර්මයේ මුලින්ම දේශනා කරන්නේ කාටද? ධර්මාවබෝධය ලැබිය හැක්කේ කාටද කියලා කාරණාව. උන්වහන්සේගේ ඥාණයෙන් දකින්න ලැබුණා. තමන් වහන්සේගේම කනිටු කණ්ඩ නම් වූ කුමාරයා. ඒ වගේම පින්නතුනි තිස්ස නම් වූ පුරෝහිත පුත්‍රයා. මේ දෙදෙනා මුලින්ම ධර්මාවබෝධය කිරීමට සමර්ථයි. ඒක දැකපු භාග්‍යතුන් වහන්සේ ඒ දෙදෙනාට ධර්ම දේශනා කරනවා කියලා හිතලා තමන් වහන්සේගේ පියාණන්ටත් අනුග්‍රහ කරනවා කියලා කල්පනා කරමින් බොමෙඩින් නැගිටලා අහසින්ම වැඩම කරලා කේම කියන මිගදායේ වැඩ හිටියා.
භාග්‍යතුන් වහන්සේ කේම මිගදායේ වැඩ ඉඳිමින් ධර්මයේ දේශනා කරන්න තීරණය කළ අය ඒ උයනට කැඳවලා එයට ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ ඒ දෙදෙනාම ධර්මය අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි. තවත් 84000ක් ප්‍රාණීන් රහත් ඵලෙහි පිහිටියා කියලා සඳහන් කරනවා. බෝසත් කාලේ තමන් වහන්සේ 90 ඇවිල්ලා පැවිදි වෙච්ච තවත් 84000ක් කුල පුත්‍රයෝ භාග්‍යතුන් වහන්සේ ධම් දේශනා කරනවා කියන කාරණාව දැනගෙන ශාස්ත්‍රුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරලා ඒ 84000ත් රහත් ඵලෙ පිහිටියා. විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උයනේදීම ඛණ්ඩ ඉස්තවිරයන් වහන්සේටත් තිස්ස ඉස්තවිරයන් වහන්සේටත් අගතනතුරු ප්‍රදානය කළා. ඛණ්ඩ ඉස්තවිරයන් වහන්සේ දක්ෂිණ ශ්‍රාවක හැටියටත් තිස්ස ඉස්තවිරයන් වහන්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේ හැටියටත් භාග්‍යතුන් වහන්සේ දානම් කළා. පිය මහරජුරවන්ට පස්සේ දැනගන්න ලැබුණ මේ ආරංචිය කනිටු කණ්ඩ සහ තිස්ස කියන දෙපළ අගසව් තනතුරෙහි බුදුරජාණන් වහන්සේ පිහිටෙව්වා කියන කාරණාව. පිය මහරජුරුව ඒ ආරංචිය ලැබුණට පස්සේ පුදුමාකාර සතුටකින් බුදුරජාණන් වහන්සේත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් දැකීමේ පුදුම ආසාවකින් වහවහාම උයනට ආවා. පිය මහරජුරුවත් ඒ උයනේදීම බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා උතුම් වූ තිසරණෙහි පිහිටියා. තිසරණෙහි පිහිටපු රජුරුව බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි හෙට දවසේ රජමාලිගාවෙන් දන් වළඳන්න වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිය මහරජුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා ගියා. මාලිගාවට ගියපු රජුරුව විවේකීව මාලිගාවේ ඉඳගෙන කල්පනා කරනවා මගේ වැඩිමහලු පුතා ගිහිගෙන් නික්මිලා ගිහිල්ලා ලෞතර බුද්ධත්වයේ ලැබුවා. මගේ දෙවනි පුතා ප්‍රථම ශ්‍රාවක තනතුරටපත් වුණා. අගසව් තනතුර ලැබුවා. පුරෝහිත පුත්‍රයා දෙවෙනි තනතුර ලැබුවා. අනිත් සේසු භික්ෂූන් වහන්සේලාද ගිහි කාලේ මගේ පුතාම පිරිවරාගෙන හිටපු අය. පෙරත් දැනුත් ඒ අය මටම බාරයි. මමම සිව්පසයෙන් උපස්ථාන කළ යුතුයි මේ සියලු දෙනාටම. අනුන්ට ඉඩක් නොදිය යුතුයි කියලා කල්පනා කළා. මේක මටම බාර වෙච්ච වැඩක්. ආන් එහෙම කල්පනා කරලා වෙහෙර දොරටුවේ ඉඳලා රජගේ දොරටුව තෙක්ම දෙපසින් කිහිරි පවුරක් කෙරෙව්වා. ඒ කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්න යම් විහාරයක් තියෙනවද? ඒ විහාරේ දොරටුව ගාව ඉඳලා රාජමාලිගාවේ ප්‍රධාන දොරටුව ගාවට එනකම්ම කිහිරි ලීයෙන් ප්‍රාකාරයක් හැදුවා. ලීයෙන් ලීය ගැටෙන්න ළඟ කිහිරි ලී හිටවලා පාර දෙපැත්තෙම මේ කිහිරි ප්‍රාකාරය හැදුවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක රාජමාලිගාවට දානිට වඩිනවා. හැබැයි නුවර වෙන කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රාකාරය ඇතුළේ වඩින්නේ. නිකම්ම ප්‍රාකාරයක් හැදුව නෙමෙයි පින්නතුනි. ඒ ප්‍රාකාරයේ වස්ත්‍ර වලින් වැහුවා. උඩට උඩුවියනුත් සකස් කළා. යටින් ඉඳලා බලනකොට රන්තරු පායලා වගේ මුළු උඩු වියනම මනාව අලංකාර කරලා තිබුණා.
ඒ විතරක්ද නෙමෙයි. තල් කඳන් තරම් විශාල මල් වැල් ඒ වියනේ එල්ලලා තිබුණා. මනාව සකසන ලද අති අලංකාර බුමුතුරුණු වලින් මනාව බිම පිළියෙල කරලා තිබුණා. තැන් තැන් වල පුන් කලස් තියලා සුවඳ අතර මල් අතරේ සුවඳ රඳවලා ඉතා අපූර්වට මේ මාර්ගයේ රජුරෝ සකස් කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 68 ලක්ෂයක් භික්ෂුන් වහන්සේලා මේ මාර්ගයෙන් රජගෙට වැඩම කළා. රජගෙදරදී දන් වළඳලා ඒ මාර්ගයෙන් ආපහු විහාරයට වැඩම කළා. නුවර වැසියන්ට බුදුරජාණන් වහන්සේගෙන් බණක් අහන්න බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට ධනක් දෙන්න තබා 7 අවුරුදු 7 මාසයක් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝ රත්නය දකින්නවත් අවස්ථාව ලැබුණේ. ඒක නිසා නුවර වාසීන් කලබලයටපත් වුණා. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ එක්කෙනෙකුට අනුග්‍රහ කරන්න නෙමෙයි. අපේ රජුරු බුද්ධ රත්නයත් තමන්ගෙමයි, ධර්ම රත්නයත් තමන්ගෙමයි, සංඝ රත්නයත් තමන්ගෙමයි කියලා මමායනය කරගෙන තනියම බුදුරජාණන් වහන්සේට මහා සංඝ රත්නයට උපස්ථාන කරනවා. නමුත් බුදුවරු පහළ වෙන්නේ සකල ලෝක සත්වයාටම යහපතක් සිදු කිරීම සඳහායි. එයි අපේ රජුරවන්ට විතරක්ද නිරය උණුසුම අන්‍ය පුද්ගලයන්ට නිල් මහනිල් වනයක් වගේ නිරය සිව්මෙලිද? ඒ නිසා අපටත් බුදුරජාණන් වහන්සේට දන් දෙන්න උපස්ථාන කරන්න අවශ්‍යයි. රජුරෝ ඒ අවස්ථාව අපට දෙන්නේ නැත්නම් අපි යුද්ධ කරලා හරි මේ අවස්ථාව ගමු කියලා මිනිස්සු කල්පනා කළා. ඒ නිසා තනියම Tamanට යුද්ධ කරන්න බැහැ කියලා නැවත කල්පනා කරපු නුවර වාසීන් ජේෂ්ඨ පුරුෂයෙක් හොයාගෙන ගියා. ඒ කියන්නේ සෙන්පතියෙක් හොයාගෙන ගියා. ඒ සෙන්පතියට කතා කරලා මේ කාරණාව සඳහන් කළා. සඳහන් කරලා සෙන්පතියගෙන් ඇහුවා ඔබ අපට සහයෝගය දෙනවද කියලා. පින්නතුනි මේ වෙලාවේ සෙන්පති සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අපට අවස්ථාව ලැබෙනකොට පළවෙනි දවසම මට දෙනවනම් මං ඔබලත් එක්ක එකඟයි කියලා. නුවර වාසීන් ඒකට එකඟ වුණා. ඒ වෙලාවේ සෙන්පති රජුමුණ ගැහින්න ගිහිල්ලා රජුරවන්ට කියනවා මහරජතුමනි නුවර වැසියන් ඔබ වහන්සේ කෙරෙහි කිපිලා ඉන්නේ. රජුරු අහනවා පුතුණුවනි ඇයි කියලා. සෙන්පති සඳහන් කළා ස්වාමීනි මහරජතුමනි භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට උපස්ථාන කරන්න නුවර වැසියන්ට අවස්ථාව නොලැබෙන නිසා තව තවත් ඒ අවස්ථාව වුන්ට මගහැරෙනවා නම් යුද්ධ කරලා හරි මේ අවස්ථාව ගන්නවා කියලා මිනිස්සු කෝපයටපත් වෙලා මහරජේ මොකද්ද කියන්නේ කියලා ඇහුවා. රජුරෝ කියනවා යුද්ධ කරමු. යුද්ධ කරලා හරි මේ අවස්ථාව මම ගන්නවා. ඒ වෙලාවේ සෙන්පති කියනවා මහරජේ නුවර වාසීන් නැතිකොට කවුද යුද්ධ කරන්නේ කියලා. රජුරෝ කියනවා ඇයි ඔබ ඉන්නේ? සෙන්පති සඳහන් කළා මහරජේ නුවර වැසියන් නැතුව මං කොහොමද යුද්ධ කරන්නේ කියලා. ආන්ගේ වෙලාවේ රජුරෝ කල්පනා කළා එහෙනම් සෙන්පතිත් ඒ පැත්තේ යුද්ධ කරන්න කෙනෙක් නෑ මට. ඒ නිසා සෙන්පතිට කියනවා එහෙමනම් මට ඉදිරියටත් 7 අවුරුදු 7 මාසයක් තවත් අවස්ථාව දෙන්න. ඊට පස්සේ ඔබලාට පින් රැස් කරගන්න තුනුරුවන්ට උපස්ථාන කරන්න මං අවස්ථාව දෙන්නම් කියලා. ඒකට කවුරුවත් කැමති වුණේ නැහැ. ඒක 6 මාසයට අඩු, ඒක 6 අවුරුද්දකට අඩු වුණා. ඒක 5 අවුරුද්දකට අඩු වුණා. එහෙම අඩු වෙලා අවුරුද්දක් මට ඉඩ දෙන්න කීවා. නුවර වැසියන් ඒකටත් කැමති නෑ. අන්තිමට අඩු වෙලා
දවස් 7ක් මට දෙන්න කියලා කිව්වා. පින්නතුනි නිවර වැසියන් කල්පනා කළා මීට වඩා රජුරුව පීඩාවට පත් කරන්න හොඳ නෑ. ඒ නිසා 7 දවසක් රජුරුවන්ට තව ඉඩ දෙමු කියලා. පින්නතුනි බන්දුම රජතුමා 7 අවුරුදු 7 මාසයකට රැස් කරලා තිබිච්ච පූජා භාණ්ඩ ආහාර පාන ගඟක් ගලනවා වගේ දවස් 7ක් ඇතුලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. දන් දුන්නා. ඒ දවස් 7 අවසන් වෙලා නුවර වාසීන්ට කතා කරලා අහනවා මේ විදිහට දන් දෙන්න ඔබලට පුළුවන්ද කියලා. නුවර වාසීන් කියනවා මහරජේ ඔබ ඔය විදිහට දන් දෙන්නෙත් අපි හින්දානේ. ඒ හින්දා අපිටත් දන් දෙන්න පුළුවන් කියලා. රජුරවන්ට එතනින් එහාට කියන්න දෙයක් නැතුව ගියා. පිටි අතින් යස් දෙකේ කඳුළු පිහ පිහ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තුනුරුවන්ට උපස්ථාන කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා නුවර වැසියන් මාත් එක්ක අමනාප වෙලා උරණ වෙලා ඒ නිසා අදින් පස්සේ නුවර වාසීන්ට අනුකම්පා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ වුන්ටත් අනුග්‍රහ කරනසේක්වා කියලා රජුරු මතක් කළා. ඊට පස්සේ ඊළඟ දවසේ සෙන්පති තමන්ගේ නිවසේ මහා දානයක් දුන්නා. එතන ඉඳලා නුවර වැසියන් රජු විසින් කළ සත්කාරයට වඩා ඉතා උසස් වූ සත්කාර සම්මාන සිදු කරමින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්නා. ක්‍රමයෙන් සියලු නගරේටම දන් දෙන්න අවස්ථාව ලැබුණා. ඒ ප්‍රදේශවලට අවස්ථාව ලැබෙනකොට ඒ ප්‍රදේශවල අය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මනවින් දම් පිළියෙල කරලා පූජා කළා. පින්නතුනි නුවර පුරා තුනුරුවන්ට මේ විදිහට දන් දෙමින් යනකොට මහා කාල මානවකයා තමන්ගේ සහෝදරයා වෙච්ච චූලකාලයන්ට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේට සත්කාර කිරීමට හෙට අපට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද ඔබ කියන්නේ? සත්කාර කරමුද කියලා චූලකාලගෙන් ඇහුවා. චූලකාල කියනවා සහෝදරයාණෙනි ඒ ගැන ඔබම තමයි දන්නේ කියලා. ඒ වෙලාවේ මහා කාලයන් කියනවා එහෙමනම් මා කැමැත්තක්ම කරන්න. සහෝදරයාණෙනි අපගේ 12 කිරියක් පමණ වූ අපේ කුඹුවේ හැල් දැන් ගැබ් අරගෙනයි තියෙන්නේ. පින්නතුනි හැල් වී පූදින්න ලෑස්ති. ඒ හැල් ගැබ් පළල කරල් අරගෙන බුදුරජාණන් වහන්සේට සුදුසු වෙන පරිදි උයලා දන් දෙමු කියලා සඳහන් කළා. ඒ වෙලාවේ චූලකාලයන් සඳහන් කරනවා එහෙම කරාම වෙනත් කිසිම කෙනෙකුට උපකාරයක් කරන්න අවස්ථාවක් නැති වෙනව නේද කියලා. නැවත මහා කාලයන් ඔහුට සඳහන් කරනවා එහෙමනම් මේ කුඹුරේ මට අයත් කොටස මට දෙන්න. 12 කිරියක් පමණ වෙච්ච මේ කුඹුර මැදින් වෙන් කරලා 8 කිරියක් පමණ ප්‍රමාණය මහා කාල තමන්ට ලබා ගත්තා. හරියටම කුඹුර දෙකට බෙදුවා. තමන්ට ලැබිච්ච කොටසේ ගැබ් පළල දලු කරල් අරගෙන වතුර මුහු කරන්නේ නැතුව කිරෙන්ම උයලා චතු මදුරෙහි බහලා බුදුපාමොක් මහා සංඝරත්නයට පූජා කළා. පින්නතුනි ගැබ් පළල ගත්තන යලි යලිත් පිරුණා. ලපටි කාලේ දන් දෙනකොට පුතු කග්ග නම් දානයක් දුන්නා. ඒ කියන්නේ වී කරල් හැල් කරල් ලපටි කාලේ ඒ වගේන් දන් දෙනකොට පුතු කග්ග කියලා හැඳින්වුවා ඒ දානය. ගම්වැසියන් සමග අග්‍රසස්ය දාන පූජා කළා.
ගොයන් කැපීමෙන් පස්සේ දායග්ග කියලා දානයක් දුන්නා. පින්නතුනි මෙතන මේ අග්ගසස්ය දාන මහා කාලයෙන් පූජා කරපු හැටි ඒ විස්තර කරලා තියෙන නම් සමහරලාට අද අපට හරියටම උපකල්පනය කරන්න බැහැ මොන මොන විදිහද කියන කාරණාව. ඒ නිසා මෙතන සඳහන් කරනවා වේලු කිරීමේදී වේනග්ග කියලා දානයක්ද කලාපාදීෙහිදී කලාපග්ග කියලා දානයක්ද කලග්ග කල බණ්ඩග්ග කොට්ටග්ග යනුවෙන් මේක් ආකාරයෙන් එකම සස්ය නැත්නම් එකම ධාන්‍ය වර්ගය නම වතාවක් අග්‍ර දානයන් හැටියට යොදාගෙන අග්‍ර සස්යෙන් වැඩියෙන් දන් දුන්නා කියලා. මේ විදිහට පින්නතුනි යම්තාක් බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ හිටියද යම්තාක් කාලයක් මහා කාලයෙන් ජීවත් වුණාද ඒ තාක් කාලයක් ක්‍රමයෙන් පින්කම් කරලා මනුස්ස ලෝකෙන් ආයු අවසන් කළ මහා කාලයන් නැවත වතාවක් දෙවි මිනිසුන් අතර සැරිසරමින් මේ සංසාර ගමනේ අපේ භාග්‍යතුන් වහන්සේ ලොව පහළ වෙන කාලේ කිඹුල්වත් නුවරට ආසන්නයෙන් තිබිච්ච දෝනවත්තු කියන බ්‍රාහ්මණ ගමේ බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපදුනා. ඉපදුනාට පස්සේ ඔහුට නමක් තියෙනකොට කොණ්ඩඤ්ඤ කියලා නමක් තිබ්බා. වැඩි වියට පැමුණුනාට පස්සේ ත්‍රිවේදය මනාව ප්‍රගුණ කළා. ශරීරාංගවල ලක්ෂණ දිහා බලලා ශාස්ත්‍ර කීමේ කලාව ඊට උසස් විදිහට ප්‍රගුණ කරගත්තා. අපේ මහ බෝසතාණන් වහන්සේ තුසිත පුරයෙන් නික්මිලා කිඹුල්වත් නුවර සුද්ධෝදන මහරජුරවන්ට දාව මහා මායා දේවින් වහන්සේගේ කුසේ පිළිසිඳගෙන සුදුසු කාලේ මනුලව උපත ලැබුවට පස්සේ ඒ කුමරුන්ට නමක් තැබීම සඳහා බ්‍රාහ්මණ පඬිවරු 108 දෙනෙක් කැඳවලා තිබුණා. සුද්ධෝදන මහරජුරු ඒ 108 දෙනාටම දිය රහිත මදු පායාස පොවල ඔවුන් අතුරින් තෝරාගත්ත 8 දෙනෙක් මහා මහලෙහි වඩා හිඳවගෙන නොයෙක් ආභරණ වලින් සරසපු බෝසතාණන් වහන්සේ දුහුල් වස්ත්‍ර එළලා සකස් කරපු ආසනයක් මත වඩා හිඳෙව්වා. බෝසතාණන් වහන්සේගේ අංග ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා සෝදානම් වෙලා හිටපු බ්‍රාහ්මණ පඬිවරු 8 දෙනා මහ බෝසතාණන් වහන්සේට ලං වුණා. ඒ බ්‍රාහ්මණයන් අතර ප්‍රධාන ආසනයේ හිටපු බ්‍රාහ්මණතුමා මහා පුරුෂයන්ගේ ශරීර ලක්ෂණ බලලා ඇඟිලි දෙකක් ඔසවලා ප්‍රකාශ කළා. ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. මහරජය මේ කුමරුවා මහණ වුණොත් ලෞතුරා බුදු වෙනවා කියලා. ප්‍රධාන බ්‍රාහ්මණතුමා සඳහන් කරපු ආකාරයටම අනිත් බමුණු පඬිවරු 6 දෙනාත් ඇඟිලි දෙකක් ඔසවලා ඒ ප්‍රකාශයේ එසේම කළා. නමුත් පින්නතුනි මේ බමුණු පඬිවරු 8 දෙනාගෙන් ලාබාලම බමුණු පඬිවරයා වෙච්ච කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණයා එක හෙලාම එක ඇඟිල්ල එසෙව්වා. අනික 7 දෙනාම ගිහිගෙයි වසයිනම් සක්විති රජ වෙන බවත් පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙන බවත් සඳහන් කරමින් ආකාර දෙකක් පැහැදිලි කළා. එක්ක බුදු වෙනවා නැත්නම් සක්විති රජ වෙනවා. නමුත් මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා
පෙර බොහෝම පින් කරපු කෙනෙක්. මහත් වූ ප්‍රාර්ථනාවක් තියෙන කෙනෙක්. අනික කොණ්ඩඤ්ඤ තාපසතුමා තවම නොදන්නවා වුණාට මේක තමන්ගේ අන්තිම ආත්ම භාවය. ඒ නිසා නුවණින් සියලු දෙනාම යටපත් කරලා හිටියේ. ඔහු මනාව අවබෝධ කරගත්තා. මෙබඳු ලක්ෂණයන්ගෙන් යමෙක් යුක්තයි නම් ගිහි සිටීමක් නම් හැබැවින්ම නෑ. නිසකයෙන්ම ඒකාන්තයි ලෞතර බුදු වෙනවමයි. එකම ගතියයි දැක්කේ. ඒ තමයි ලෞතර බුදු වීම සම්බන්ධ කාරණාව. ඒ නිසා එක ඇඟිල්ලක් ඔසවලා සඳහන් කළා ඒකාන්තයෙන්ම ලෞතර බුදු වෙනවා කියලා. ඊට පස්සේ අනික් බ්‍රාහ්මණවරු තමන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තමන්ගේ දරුවන්ට කතා කළා. දරුවන්ට කතා කරලා කියනවා දරුවනි අපි දැන් මහලුයි. බුදු බවට පත්වෙන සුද්ධෝදන මහරජුන්ගේ පුත්‍ර රතනය ඒකාන්තයෙන් ලෞතර බුදු වෙනවා. ඒ මහෝත්තමයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය දකින්න අපි ඉන්නත් පුළුවන්. අපි නොඉන්නත් පුළුවන්. අපට දැන් වයසයි. එහෙත් ඔබලාට තාම කල් තියෙනවා. ඒ කුමරුන් සම්මා සම්බුද්ධත්වයේ ලැබලා පිහිටවන ශාසනය තුල ඔබලා පැවිදි විය යුතුයි. ඒ ශාසනයෙන් මේ සංසාරයෙන් ඈතර වෙන්න කටයුතු කරගත යුතුයි කියලා තමන්ගේ දරුවන්ට අවවාද අනුශාසනා කළා. සුද්ධෝදන මහරජුරු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට අවශ්‍ය කිරිමව්වරුනුත් ආරක්ෂා සම්පත්තියත් මනාව සකස් කළා. ඒ ආරක්ෂා සම්පත්තිය යටතේ කිරිමව්වරුන්ගේ දයාව සෙනෙහස යටතේ මහ බෝසතාණන් වහන්සේ දිව්‍ය කුමාරයෙක් වගේ හැදිලා වැඩිලා පෝෂණය වුණා. වැඩි වියට පැමිණියාට පස්සේ මේ ගිහි කාමභෝගී ජීවිතයේ තියෙන නිශ්චාරත්වය දැකලා එක දවසක් මහ රාත්‍රියේ රාහුල කුමාරයා උපන් දවසේ එදාම චන්න අමාත්‍යවරයාත් එකතු කරගෙන කාන්තක අශ්වයාගේ පිටේ නැගලා දෙවියන් විසින් විවෘත කරලා දුන්න දොරටුවෙන් නික්මිලා එකම රැයින් රාජ්‍යන් 3ක් පහු කරලා අනෝමා නදී තෙරට සැපත් වෙලා ඝටීකාර මහා බ්‍රහ්මයා අරගෙන ඇවිල්ලා පූජා කරපු අෂ්ට පරිස්කාරයෙන් සැරසිලා පැවිද්දෙක් බවට පත් වුණා. මෙන්න මේ කාලේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා අර අනික් බ්‍රාහ්මණවරුන්ගේ දරුවෝ ළඟට ගිහිල්ලා කාරණාව මතක් කළා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගිහි අභිනිෂ්ක්‍රමණය කළා. උන්වහන්සේ උදෙසා අපි පැවිදි විය යුතුයි කියලා. එයින් 4 දිනක් ඒක ප්‍රතික්ෂේප කළා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා ඉතිරි 4 දිනකුත් එක් කරගෙන ගිහිල්ලා මහ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රෝජ්ජා භූමියටපත් වුණා. පින්නතුනි අපේ මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව නිමා කරලා මධ්‍යම ප්‍රතිපදාවට ආවා. දුෂ්කර ක්‍රියා කරන කාලේ උපස්ථාන කරපු මේ බ්‍රාහ්මණවරු නැවත මධ්‍යම ප්‍රතිපදාවට එනකොට බෝසතාණන් වහන්සේ අත්හැරියා. නමුත් තමන් වහන්සේගේ සිතවිල්ලට අනුව මධ්‍යම ප්‍රතිපදාවෙන් දුර්වල වෙලා ගියපු කය නැවත පෝෂණය කරගෙන මහ බෝසතාණන් වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරලා චතුරංග සමන්නාගත වීර්ය අධිෂ්ඨාන කරලා
උන්වහන්සේ වෙනුවෙන් පැන නැගලා තිබිච්ච වජ්‍රාසනය මත වැඩ ඉඳලා ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය පසක් කරගෙන මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පස්සේ අවබෝධ කරගත්ත මේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය මුලින්ම දේශනා කරන්නේ කාටද කියලා කල්පනා කළා. කීප දෙනෙක් ගැන විමසලා බැලුවා. නමුත් ඒ කවුරුවත් ඒ වෙනකොට ජීවත් වෙලා හිටියේ නෑ. වෙනතුණියේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වාගේ අය. නමුත් ඒ කවුරුවත් මේ වෙනකොට ජීවතුන් අතර නැති නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කළා දුෂ්කර ක්‍රියා කරන සමයේ ළඟින් ඉඳගෙන අපෝපස්ථාන කරපු ඒ 5 දෙනා අරමුණු කරලා තමන් වහන්සේ අවබෝධ කරගත්තේ පරම ගම්බීර වූ මේ නෛර්යානික ධර්ම රත්නය මුලින්ම ඔවුන්ට දේශනා කරනවා කියලා. පාත්‍ර සිවුරු අරගෙන අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. පංචවග්ගීය භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබාගත් බව මෙනවින් තහවුරු කරවලා සුදුසු වේලාවක ශ්‍රී මුක ධාතුවෙන් මහනිල් මල් සුවඳ විහිදුවමින් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ධම්මචක්කප්පවස්තන සූත්‍ර දේශනාව මංගල ධර්ම දේශනාව හැටියට දේශනා කොට වදාලා. ආන්ගේ දේශනාව අවසානයේ පින්නතුනි මහා කල්ප ලක්ෂයකට කලින් කරපු ප්‍රාර්ථනාවට අනුව 18 කෝටියක් බ්‍රහ්ම රාජවරු ධර්මාවබෝධය කරද්දී නිමක් නැති තරම් දෙවිවරු ධර්මාවබෝධය කරද්දී මිනිසුන් අතර එකම පුද්ගලයා ධර්මාවබෝධය කළ එකම පුද්ගලයා හැටියට කොණ්ඩඤ්ඤ තාපසතුමා එදා සෝවාන් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ධර්මාවබෝධය සම්බන්ධයෙන් බොහෝම ප්‍රීතියටපත් වුණා. තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ ගැඹුරු ධර්මය මේ මිනිස් සමාජයේ එක්කෙනෙකුට මුලින්ම අවබෝධ කරවන්න පුළුවන් වීම පිළිබඳව මහා කල්ප ලක්ෂයක් පිරූ පාරමිතාව පූර්ණිය වුණ දවසේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් තම අභිමතාර්ථයේ මුදුන්පත් කර ගැනීම සඳහා ආව ගමන් මඟ පිළිබඳව කෙටි සටහනක් විතරයි පින්නතුනි මේ දේශනාව. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඊතුරු කාරණා ටික මේ දේශනා මාලාවේ ඊළඟ ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරමු.